හරි අනුර කුමාර දිසානායක මහත්මයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ගරු කතානායකතුමනි මෙම ප්‍රකාශ ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. කෙරවලපිටි යුගදනව් විදුලි බලාගාරය ඊට අදාළ ඉදිකිරීම සහ සැපයුම් අයිතිය සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයේ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. කෙරවලපිටි යුගදනව් ගෑස් විදුලි බලාගාරය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ බරපතල සාකච්ඡාවක් නිර්මාණය වී තිබෙනවා. බලාගාරයේ අයිතියත් ඊට අදාළ යටිතල පහසුකම් ඉදිකිරීම සහ ගෑස් සැපීමේ අයිතිය ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමට ලබා දීම සඳහා ගිවිසුම් ගණනාවක් අත්සන් කර තබා ඇති බවට පසුගිය දිනවල වාර්තා වුණා. විවිධ වර්ගයේ ගිවිසුම් මේ පිළිබඳ අත්සන් කරලා තිබෙනවා. ඒ අනුව කෙරවලපිටි යුගදනව් විදුලි බලාගාරයේ හිමිකාරීත්වය ඊට අදාළ පාවෙන ගෑස් ගබඩා පර්යන්තය ගෑස් සැපීම නල පද්ධතිය ඉදිකිරීම එම ඇමරිකානු සමාගමට පැවරෙන බවද වාර්තා වුණා. මෙම කෙරවලපිටිය බලාගාරය සඳහා පාවෙන ගබඩා සංකීර්ණය සහ නැවත ගෑස් පිරවීමේ ඒකකයක් ඉදිකිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලය මගින්ද ගෑස් නල පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් khනිජ තෙල් සංස්ථාව මගින්ද මේ වසර මුල් භාගයේදී ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලැබ තිබුණා. එම ටෙන්ඩරේ කාලය අවසන් වී තිබුණේ පසුගිය ජුනි මාසයේ. දැනගැනීමට ඇති පරිදි එම ටෙන්ඩරේ වෙනුවෙන් වෙනම කාර්ය මණ්ඩලයක් වෙනම ඇගයීම් කාර්යයක් ආරම්භ කරලා තිබුණා. එසේ තිබියදී එම ඉදිකිරීම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව මෙම ඇමරිකානු නිව් ෆෝර්ට්‍රස් සමාගමට ලබා දීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ගරු කතානායකතුමනි, මීට පෙර මා මේ පිළිබඳ ප්‍රශ්න කරාම පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී නිශ්චිත ලෙස ප්‍රකාශ කරා දැනට ටෙන්ඩර් කැඳවලා තිබෙන සමාගම් වෙත තමයි මේක ලබා දෙන්නේ කියලා. ඒක හැන්සාට්ගත වෙලා තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේදී අදාළ රාජ්‍ය අමාත්‍යවරයා නල පද්ධති ඉදිකිරීම පිළිබඳවත් පාවෙන ගබඩා පර්යන්ත පිළිබඳවත් කැඳවා තිබෙන ටෙන්ඩර් වලට අනුරූපී වන පරිදි එම සමාගම් වෙත තමයි ලබා දෙන්නේ කියලා මේ පාර්ලිමේන්තුවේ පහුගියදා ප්‍රකාශ කරා. මා අසු ප්‍රශ්නයකට අනුව. එසේ මෙම බලාගාරයට සහ එම ප්‍රදේශයේ ඉදිවන ඕනෑම LNG බලාගාරයකට අදාළ ගෑස් සැපීමේ අයිතිය වසර 5ක කාලයකට මෙම ඇමරිකානු සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව ලංකාවේ විදුලි බල සැපයීමෙන් සැලකිය යුතු පංගුවක පාලනය මෙම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි නම් ඇමරිකානු සමාගම සතු වන අතර මෙම තත්ත්වය රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජාතික ආරක්ෂාවට බරපතල අවදානමකට ඇද දැමීමකට ඉඩ තිබෙනවා. මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය විසින් අවස්ථා දෙකකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා දෙක මාස සතුව තිබෙනවා. එතකොට එක කැබිනට් පත්‍රිකාවක රාමුගත ගිවිසුමක් අමුණා තිබෙනවා. ඊට පස්සේ තවත් එහි නිර්දේශයක් ඉල්ලා තිබෙනවා මීට අදාළ වෙන පරිදි ගිවිසුම් අත්සන් කිරීමේ බලය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ආටිගල මහත්මයාට ලබා දෙන බව. ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතියක් ලබා දී තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විවිධ අවස්ථාවල විවිධ වර්ගයේ ගිවිසුම් අත්සන් කර බව මාධ්‍ය හරහා වාර්තා වෙනවා. ඒ වගේම නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගමේ වෙබ් අඩවියට ගියපුවාම ඔවුනුත් එවැනි ගිවිසුම් වලට එළඹුණු බව සඳහන් කොට තිබෙනවා. මගේ ප්‍රශ්නය නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කරනු ලැබ ඇති හෝ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් වලට අනුව කෙරවලපිටියේ විදුලි බලාගාරයේ 40%ක අයිතියත් ගබඩා පර්යන්තය සහ නල පද්ධති ඉදිකිරීමත් වසර 5කට ගෑස් සැපීමත් එම සමාගමට පැවරීමට බලාපොරොත්තු වන්නේද? මොකද මේක ටෙන්ඩර් කැඳවලා තිබුණේ නල පද්ධති ඉදිකිරීමට සහ ගෑස් පර්යන්ත ඉදිකිරීමට. නමුත් දැන් අපිට ලැබී තිබෙන වාර්තාවන් අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%කුත් නල පද්ධති ඉදිකිරීමත් පාවෙන ගබඩා පද්ධතියත් ඒ වගේම අවුරුදු 5ක ගෑස් පැවරීමේ බලයත් මෙම සමාගමට ලබා දෙන බව තමයි සඳහන් වී තිබෙන්නේ. ඒ නිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති ඒකද මෙම ව්‍යාපෘතිය අරමුණ මූලික හරය. ගබඩා පර්යන්ත ඉදිකිරීම සහ නල පද්ධති ඉදිකිරීමට පිළිවෙලින් විදුලි බල මණ්ඩලය හා khනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවනු ලැබ තිබියදී ටෙන්ඩර් ඉදිරිපත් නොකරන ලද මෙවැනි සමාගමට ඒවා ලබා දීමට කටයුතු කරන්නේ ඇයි? මොකද ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඔබතුමා දන්නවා ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් විශාල ටෙන්ඩර් බුක් එකක් විශාල ලියවිල්ලක් ඇදුවා පිටු දහස් ගණනක. මොකද මේක විදුලි බල මණ්ඩලයට අලුත් අත්දැකීමක් නිසා. ඒ මත තමයි මේ ටෙන්ඩරේ කැඳවනු ලැබුවේ.
ඒතකොට මේ ටෙන්ඩරේ ඉදිරිපත් කරාට පසුව ඒ සමාගම් වලට ලබා දෙන එක පිළිබඳව දැන් ඇගයීම් කරමින් තිබෙනවා. ඒ ඇගයීම් කරමින් තිබීදී තමයි කැබිනට් පත්‍රිකාවෙන් මෙම ටෙන්ඩරේ ඉදිරිපත් නොකරන ලද සමාගමට ලබා දෙන්නේ. ලබා දෙනකොට ගරු කතානායකතුමනි කැබිනට් පත්‍රිකාව මේක සාධාරණීකරණය කරන්න කියනවා. මේ ටෙන්ඩරේ ඉදිරිපත් වෙලා තියෙන මිල ගණන් වලට මේකේ මිල ගණන් අඩුයි කියලා. හැබැයි ඔබතුමාත් දන්නවා කාලාන්තරය ඇති සමාජ දූරයක් දරපු අමාත්‍යවරයෙක් හැටියට ටෙන්ඩරයක් අවසන් වෙනත් එක් බැසිර් රාජපක්ෂ අමාත්‍යවරයා කොහොමද දැනගන්නේ ඒකේ තිබුණු මිල ගණන්? එහෙම දැනගන්න විදියක් නැහැ. ටෙන්ඩරේ අවසන් කරලා ප්‍රදාන කරපුවාම තමයි මිල ගණන් දැනගන්න ඕනේ. හැබැයි දැන් ටෙන්ඩරේ ඇගීම් කටයුතු තිබියදී බැසිර් රාජපක්ෂ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා ටෙන්ඩර් වලින් ඇවිල්ලා තියෙන ගානට වඩා මේ ඉදිකිරීම් දෙකේ ගාන අඩුයි කියලා. කොහොමද එහෙම කරන්නේ? එහෙම වුණොත් ලංකාවේ මෙතෙක් සිට ටෙන්ඩර් පටිපාටිය වැඩක් නැහැ. ටෙන්ඩර් පටිපාටිය වැඩක් නැහැ. ටෙන්ඩර් වල ඉල්ලනවා යටින් තොරතුරු ගන්නවා කීයක් හරි අඩු කරලා කැබිනට් මණ්ඩලයෙන් තීන්දුවක් ගන්නවා. ඒ නිසා මෙම ටෙන්ඩර් පටිපාටියටවත් ඉදිරිපත් නොවුණු මෙම සමාගම් වෙත මෙම ඉදිකිරීම් දෙක ලබා දෙන්න කටයුතු කරන්නේ යයි. ඊළඟ ද්‍රව්‍යකృత ස්වභාවික ගෑස් LNG සැපයීමේ ඒකාධිකාරිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව වසර 5ක කාලයකට එම සමාගමට පැවරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? දැන් මේ බලාගාරය දැන් ඩීසල් වලින් දුවනවා මේක LNG බවට කන්වර්ට් කරන්න තියෙනවා. ඒ වගේම කැලණිතිස්ස බලාගාරයත් LNG බවට කන්වර්ට් කරනවා කියලා ඔබතුමාලා කියලා තිබෙනවා. ඒ වගේම ඒ ආසිත තව මෙගාවොට් 350ක සුබදනමි බලාගාරයක් හැදෙනවා. ඒකත් LNG. මේ කලාපයේ හැදෙන හැම LNG බලාගාරයකටම අවුරුදු 5කට ගෑස් සැපීමේ ඒකාධිකාරිය මේ සමාගමට දෙනවා. ගරු කතානායකතුමනි එහෙම කරන්නේ කොහොමද? අපිට ගෑස් අවශ්‍ය නම් ඒ මොහොතේ අවශ්‍ය ප්‍රමාණය ටෙන්ඩර් කැඳවලා ලබා ගන්න පුළුවන්. අවුරුදු 5කට කෙළවර පිටියේ යුගදමි බලාගාරයට පමණක් නෙවෙයි ඒ ආසිතේ තියෙන ඕනෑම බලාගාරයකට ගෑස් සැපීමේ අධිකාරීත්වයක් මේ සමාගමට ලබා දෙනවා. ඉතින් එහෙම කරන්නේ ඇයි කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඉහත ගනුදෙනුවට අදාළ සමස්ත මූල්‍ය වටිනාකම කොපමණද යන්න. 탁සේරු කරන ලැබ තිබේද ඒ කොපමණද? මොකද මේකේ මුළු වටිනාකම කොච්චරද? ඒ කියන්නේ කෙරවර පිටි බලාගාරයෙන් 40ක් නල පද්ධති ඉදිකිරීම ගබඩා පර්යන්තය අවුරුදු 5ක ගෑස් සැපීම මේ සියල්ලම එකතුව කීයද? කොච්චර ව්‍යාපෘතියද? දැන් අපි දන්නවා හම්බන්තොට වරායේ ගරු කතානායකතුමනි උපරිම ව්‍යාපෘතිය ඒකේ වියදම ගියේ බිලියන 1.3යි. ඒක තමයි ලංකාවේ මෙතෙක් තනි ඒකකයක් හැටියට වැඩිම වියදම දරලා තියෙන හම්බන්තොට වරායට බිලියන 1.3යි. මම දැනගන්න කැමතියි. දැන් මෙම සමස්ත ව්‍යාපෘතියේ එකතුව 탁සේරුව කොච්චරද? ගෑස් නල පද්ධතියත් ගබඩා පර්යන්තයත් කෙරවල පිටියේ බලාගාරයේ 40ත් ගෑස් සැපීම අවුරුදු 5කත් ඒ ඔක්කොම 탁සේරු කරලා තිබෙනවා. අපි දල වශයෙන් 탁සේරු කරනවා ඩොලර් බිලියන 5ක් කියලා. ඒ නිසා ලංකාවේ මෙතෙක් සිදුවන විශාලතම ව්‍යාපෘතිය මේක. විශාලතම මිලදී ගැනීම හෝ ගනුදෙනුව මේක. ඔබතුමා කියන දැන් මේක දැන් දෙන්න යනවා නම් 탁සේරු කියනවා මේ පහේ මේ කරුණු හතර 탁සේරු කොපමණද? කෙරවල පිටේ යුගදනෝ බලාගාරයේ මූල්‍ය වටිනාකම 탁සේරු කරන ලබ තිබේද? ඒ කොපමණද? මොකද 140ක් ලබා දෙන්න ගිවිසුම් අත්සන් කරනවා නම් ඒ 140 වටිනාකම තීරණය කරේ කොහොමද? එනිසා කෙරවල පිටියේ බලාගාරයේ නියමිත 탁සේරුවක් කොට තිබෙනවාද? ඒ 탁සේරුවට අනුරූපී වන පරිදි 140 අගේ කොපමණද කියලා දැනගන්න කැමතියි. ඊළඟ ඉහත කරුණු වලට අදාළව නිව් ෆෝර්ට්‍රස් එනර්ජි සමාගම සමග ගිවිසුමක් හෝ ගිවිසුම් කීපයක් අත්සන් කරනු ලැබ තිබේද? මොකද අපි ගාව තියෙන අර කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ කාලරාමු ගිවිසුම විතරයි. මම හිතනවා ඇමතිවරු ගාව තියෙන්නේ ඒක විතරයි කියලා. මොකද කැබිනට් මණ්ඩලයට වෙන එකක් ආව නම් අපිටත් එනවා. තේරුණාද දන්නේ? ඔව් හරිද? ඒ වෙන එකක් නෑ මම දන්න විදියට. හැබැයි එහෙමනම් දැන් නිරන්තරයෙන් වාර්තාන විවිධ ගිවිසුම් අත්සන් කරපු බව. නේද? ඔබතුමාම දන්නවා නේද? එදා මධ්‍යම රාත්‍රී 12:06ට ගිවිසුමක් අත්සන් කරා ආටිකල් මහත්මයා. රැය 30 නිදි මරාගෙන වැඩ. හොඳයි. හැබැයි දැන් ඒ ගිවිසුම් මොනවද? අත්සන් කර තිබේ නම් එම ගිවිසුම් හෝ ගිවිසුම් මොනවාද? ඒවා සභාගත කිරීමට කටයුතු කරන්නේ. සභාගත නොකරන්නේ නම් ඊට හේතු කවරේද? මොකද මේ රටේ ජාතික සම්පතක් පැවරීම පිළිබඳව අනාගතයේ මිලදී ගැනීම පිළිබඳව ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා නම් ඒ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද මේක කාගේවත් පෞද්ගලික දේපලක් පිළිබඳ පවරා දීමක් නෙවෙයි. නේද? අපි සාරල ලෙස කිව්වොත් මැදමුලනේ ඉඩම් විකිණීමක් නෙවෙයිනේ. මැදමුලනේ ඉඩක් විකිණීමක් නම් තමන් අතර එක බේර ගන්න පුළුවන්. බෝකර් කෙනෙක් දාලා මේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි මේක රටේ ජාතික සම්පතක්.
ජාතික සම්පතක් මෙවැනි ආකාරයෙන් පවරා දීමට සැලසුම් කරනවා නම් ලංකාවේ මෙතෙක් සිදුවන විශාලතම ගනුදෙනුව කියලා මම විශ්වාස කරනවා. ඩොලර් බිලියන 5 ඉක්මවන ගනුදෙනුවක් නම් ඒ ගනුදෙනුවට එළඹෙන ගිවිසුම් කවරේද? ඒවා සභාගත කරන්නේද කියලා දැනගන්න කැමතියි. මීට අදාළව අත්සන් කරන ලද තබන ගිවිසුම් වලින් අත්සන් තැබීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලද්දේ කවර ගිවිසුම්ද? අඩුම තරමේ මේ ගිවිසුම් අත්සන් කරන්න කලින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාද? ඉදිරිපත් කරා නම් කවර ගිවිසුම්ද කියලා දැනගන්න ඕන. මොකද අපිට අවිල්ලා තියෙන කැබිනට් පත්‍රිකාවල එහෙම ගිවිසුම් නැහැ. ඒ නිසා අඩුම තරමේ කැබිනට් මණ්ඩලය දන්නෙත් නැහැ කියලා මම හිතන්නේ. ඒ නිසා අපි පාර්ලිමේන්තුව දැනගන්න ඕන මේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ කවර ගිවිසුම්ද කියලා දැනගන්න ඕන. මීට අදාළව අත්සන් තබන ලද ගිවිසුම් වලින් අත්සන් තැබීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාද? එක්කෝ අත්සන් කිරීමට පෙර ඉදිරිපත් කරේ මොනවද? අත්සන් කිරීමෙන් පසු ඉදිරිපත් කරේ මොනවද කියලා මේ සභාවට ඉදිරිපත් කරන්න. මීට අදාළව අත්සන් කිරීමට පෙර හෝ පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන ලද ගිවිසුම් තිබේද? ඒ හැර වෙන ගිවිසුම් තිබේද? එක්කෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අත්සන් කරලාද? එක්කෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර අත්සන් කරලාද? නේද? ගිවිසුම් තිබේ නම් ඒ ගිවිසුම් ඒ කියන්නේ අත්සන් කරාට පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලාද? අත්සන් කිරීමට පෙර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලාද? එසේ නැතුව කිසිසේත්ම කැබිනට් මණ්ඩලයටවත් ඉදිරිපත් කරන ලද ගිවිසුම් තිබේද කියලා දැනගන්න කැමතියි. ඒ නිසා ගරු කතානායකතුමගේ අවසන් වශයෙන් කියන්නේ මේ අපේ රටේ මෑත කාලේ සිද්ධ වෙන විශාලතම ගනුදෙනුව ඒක අන්ත දූෂිත ගනුදෙනුවක් බව දැනට එළිදරව් වෙමින් තිබෙනවා. ඒක මගේ තර්කය. හැබැයි මේක දූෂිත නොවන ගනුදෙනුවක් කියලා ඔබ කියනවා නම් අද මේ ගිවිසුම් සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. දැනට එළඹී තිබෙන ගිවිසුම් එළඹීමට නියමිතව සකස් කොට තිබෙන ගිවිසුම් ඒ සියල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ගරු කතානායකතුමනි මා අමාත්‍යවරයාට දැනුම් දෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට මේ අවස්ථාව ලබා දුන්නාට. බොහොම ස්තුතියි. පිළිතුරු දෙනවද? කතානායකතුමනි මෙම කෙරවලපිටිය බලාකාරය සඳහා අරබදු සපයන ලැබී 30ක ආයෝජනය සහ 70ක ණය මගිනි. මෙහිදී විදේශ ණය සපයා ගන්නා ලද විදේශ රාජ්‍යයට අනුබන්ධිත අපනයන නියෝජිත ආයතන එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඒජන්සි සංචිතය මගිනි. මේ බලාකාරය ඉදිකර වර්ෂ 25ක් ක්‍රියාත්මක කර නඩත්තු කිරීමද ඇතුළු වර්ෂ 25ක් අවසානයේදී නොමිලේ ලංකා විදුලි බලවල බාර දීමේ පදනමෙන් සීමා සහිත වෙස්ට් කෝස්ට් පුද්ගලික සමාගම වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 313.31කි. මින් ඇමරිකන් ඩොලර් මිලියන 200.91ක් විදේශ බැංකුවලින් ණය වශයෙන් ලබාගෙන තිබූ අතර තවත් ඇමරිකන් ඩොලර් මිලියන 112.4ක් රුපියල් මිලියන 12,425ක් පාත් සඳහන් ආයතනවලින් කොටස් ආයෝජනය වශයෙන් ලබාගෙන තිබුණි. ලංකා විදුලි බල පුද්ගලික සමාගම රුපියල් මිලියන 2,18.18ක කොටස්. සේවක අර්ථසාධකවල රුපියල් මිලියන 2,975යි 27.5ක මුදල්. ලක්දනා පුද්ගලික සමාගම රුපියල් මිලියන 1,466යි 4.77ක රුපියල් මිලියන 525ක් සඳහා. ජාතික ඉදිරිකිරීම රුපියල් මිලියන 2,990යි ණය මුදලක් වශයෙන්. සේවකාර බදල රුපියල් මිලියන 2,992ක් ණය මුදලක් වශයෙන්. මේ කොටස් ආයෝජනය කර විදේශ ණය සඳහා භාණ්ඩාගාර අපකර වෙස්ට් කෝස්ට් සමාගම පුද්ගලික සම මුදල් අමාත්‍ය ඉල්ලුවට ඒ සඳහා නීතිපතිගේ උපදෙස් වූයේ 1957 අංක 29 විදේශ ණය පනතට ෆොරින් ලෝන් ඇක්ට් අනුව මේ අපකරේ නිකුත් කර හැක්කේ අවම වශයෙන් මේ සමාගමේ කොටස් වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයත් රජයේ සතු යුතු බව. මේ සඳහා මුදල් අමාත්‍යාංශ කළ හැකිව තිබූ එකම කාර්යය වූයේ මේ ණය මුදල වශයෙන් මේ සමාගමට ජාතික ඉදිරිපත් බැංකුවක් දී යුතු රුපියල් මිලියන 2,992 සහ ණය මුදලක් වශයෙන් මේ සමාගමට සේවක බාර අරගෙන තිබූ රුපියල් මිලියන 2,990 ණය මුදල සහ ලක්දන පුද්ගලික සම ආයෝජනය කර රුපියල් මිලියන 1,660ක් රුපියල් මිලියන 940ක් එකතු කොට රුපියල් මිලියන 6,925ක් වෙස්ට් කෝස්ට් සමාගම පුද්ගලික සමාගම රජයේ කොටස් 50ක් ලෙස නාම වාර්ෂිකව පරිවර්තනය කර භාණ්ඩාගාරය අපකරේ නිකුත් කිරීමයි. මේ කොටස් වලින් 40ක් NFP සමාගමට විකිණීමට 2021 7 5 වෙනි දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත
2021-77 අත්සල් රාමගත ගිවිසුමෙන් එකග වී තිබේ. මේ ගිවිසුම අනුව ඉදිරියේදී මේ පුද්ගලික සමාගම කොටස්කරුවන් විසින් අත්සන් කිරීමට කොටස් පැවරීම ගිවිසුම අනුව NFP සමාගමට 40%ක කොටස් හිමිකාරයක් පැවරන අතර එම අයිති NFP සමාගම මේ කොටස් වෙනත් අයෙකුට බැර කරන තෙක් පවතිනු ඇත. මේ ගිවිසුම අනුව ඉදිරියේදී මේ පුද්ගලික සමාගම කොටස්කරුවන් විසින් අත්සන් නියමිත කොටස් පැවරීම ගිවිසුම අනුව NFP සමාගමට 40% කොටස් හිමිකාරිත්වයක් පැවරන අතර එම අයිති NFP සමාගම මෙම කොටස් වෙනත් අර බැහැර කරතෙක් පවතිනු ඇත. කෙරපටිය යුගදාව පුද්ගලික විදුලි බලාගාරය සහ ඉන්දිමෙන්ට් පවතින ස්වභාදම් පුද්ගලික විදුලි බලාගාරයේ ස්වභාවික වායු විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ස්වභාවික වායු ජාත්‍යන්තර භාවිත වන දර්ශන තුනක් මත පදනම් වෙන ජාත්‍යන්තර ස්වභාවික වායු මිල උච්චාරණය මත රට ඉතා වාසිදායක මිල ගණන් මත මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සැලමේ වැඩපිළිවෙල යටතේ සලසා දෙන අතර ඒ අනුව එන NFP සමාගම ස්වභාවික වායු සැපයීම්කරුවෙක් වශයෙන් පිළිගෙන රජයේ සතු සමාගමක් විසින් මේ මුදල් ගැනීම සිදු කිරීමට සැලසුම් කර තිබේ. මේ පුද්ගලික බලාගාරය දෙකට ස්වභාවික වායු සපයන ලබන්නේ රජයේ සතු සමාගමක් සිදු. ඒ NFP සමාගම ස්වභාවික වායු ආයනය කිරීමට හෝ දේශීය ආයතනයකට සැපීමේ අවසරයක් හෝ අවස්ථාවක් දී නැත. ගෑස් සැපීමට අවශ්‍ය වන තාක්ෂණය ආත්මන වී අනුකූලව සහ මේ පිළිබඳ ආසියානු බැංකු අරමුදල් මත කර ඇති සක්විත අධ්‍යාන නිර්දේශ මත පදනමින් අවශ්‍ය යටතල පහසුකම් සැලසීමට විධිවිධාන මෙම එන්නේ සමාගම හරහා ක්‍රියාත්මක කර ඇති අතර එම පහසුකම් වර්ෂ 5ක කාලයක් තුළ ක්‍රියාත්මක කළ යුත්තේ රජයේ සමාගමේ කළමනාකරණය යටතේ. ප්‍රශ්න දෙක ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා කන්දන සංස්ථාව විසින් ආරම්භ කර ඇති F2R හෙවත් පාවෙන පර්යන්තයක් සහ ඊට සම්බන්ධ නල මාර්ග ඉදිකර ඒවා වසර 10ක කාලයක් පුද්ගලික සමාගමක අයිතිය තබාගෙන මෙහෙයවීම සඳහා විදුලි බල මණ්ඩලයෙන් දැනටමත් ජාත්‍යන්තර තරංකාරී ටෙන්ඩර් කඳවත් වේ. පුද්ගලික ආයෝජන දෙනෝලව ඉදිකර ක්‍රියාත්මක කර වසර 10කින් ලංකා විදුලි බල මණ්ඩලයට කනිත්තෙල් සංස්ථාවට බාර දීම වැඩපිළිවෙල තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර අමාත්‍ය මණ්ඩලය අනුමත කර වසන්දාව කමිටුව විසින් බාධාවකින් තොරව පවත්වාගෙන එසේ වුවද මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය මත ක්‍රියාත්මක වැඩපිළිවෙල 2026 වර්ෂයේ පසු ක්‍රියාත්මක වැඩපිළිවෙලක් නිසා ඒට පෙර 2023 වර්ෂයේ මුල් භාගයේ කඩනමින් ක්‍රියාත්මක එම බලාගාර දෙකෙන් ජනනය කරන ලබන විදුලි එකක පිරිවැය ආම කර එහි මූලික අයිති වාසිය ලංකා විදුලි බණ්ඩලයට සහ පාරිභෝගික ජනතාවට ලබා දී ඇත. ලංකා විදුලි මණ්ඩලයේ දරනු ලබන අතිවිශාල මූලික පාඩු අවම කර ගැනීමට අත්වන FNE සමාගමේ අන්තර්කාල පියවරක් වශයෙන් ස්වභාවික වායුව මෙම බලාගාර දෙකට අවම මිල ගණනට ලබාගෙන රජය පියවරගෙන තිබේ. ප්‍රශ්නාන්ත 3 NEF සමාගම ස්වභාවික වායු රජයේ සමාගමට පිළිගත් මිල ගණන් වලට සපයන්නේ පැමිණීම. මිලද ගැනීම ආනයනය කිරීම සැපීම බෙදහැරීම තනිකරම රජයේ වායු සැපීමේ සමග government owned company of LNG purchase විසින් පමණක් ක්‍රියාත්මක. මේ අනුව සැපීමේ ඒකාධිකාරය අයිති එක්ස්ක්ලූසිව් රයිට් මෙම හිමි වේ. වසර 5ක කාලයක් සඳහා මේ NEF සමාගම අනුමත දර්ශ 3ක් දර්ශන 3ක් මත ඒ අවස්ථාවේ මේ දර්ශන මිල ගණන් පහත බැටන විට එම පහත බැටන මිල ගණන් මත මිලදී ගැන දැන්ට දැවිතේ සහ ඩීසල් මගින් කරන විදුලි ජනනය වහාම නවතා පිරිවැය කඩවීම අඩු කර ගැනීම. ප්‍රශ්නාංක 4 FSR හෙවත් පාවෙන පරතන ඊට සම්බන්ධ නල මාර්ග ඉදිකරවා වසර 10ක කාලයක් පුද්ගලික සමාගම අයිතිය තබාගෙන මෙහෙයීම සහ විදුලිය බල මණ්ඩලය විසින් දැනටමත් ජාත්‍යන්තර තරංකාර ටෙන්ඩර් කඩවා තිබේ. මෙම ටෙන්ඩර් කොන්දේසි අනුව තෝරාගත් ආයෝජකයන්ට පාවෙන පර්යන්ත සහ නල මාර්ගය නඩත්තු කර මේ වෙනුවෙන් අවම මුදලක් වාර්ෂිකව විදුලි වලවැසියන් ගෙවිය යුතුය. මේ වාර්ෂික ස්ථාවර ගාස්තුවක කැපැසිටි චාර්ජස් ගණනය කිරීමේදී සැලකට ගැනීමෙන්
ඒ සඳහා ගිවිසුම් කාලයේ වසර 10කට එක් වර්ෂයක් සඳහා LNG අවස්ථාව ඒකක මිලියන MMBT වලින් දැන්ට ඇත. උදාහරණයක් වශයෙන් පළමු වසරේදී LNG ඒකක මිලියන 38ක් ලෙස අවසාන වසර සඳහා ඒක මිලියන 50ක් ලෙස සැලකිය යුතු බව ටෙන්ඩරේ සඳහා මේ අවම අස්ථාවර ගාස්තු ගෑස් පාවිච්චි නොකළොත් අනිවාර්යයෙන්ම ගෙවිය යුතු මුදලකි. විදුලි වලවන්නේ ටෙන්ඩර් කැඳවීම ප්‍රතිචාරය දක්වා තිබෙන චීන පාකිස්තාන ඒකාබද්ධ සමාගමස ඇමරිකම සභාවක පමණි. එහිදී ඇමරිකන් සමාගම ඉදිරිපත් කළ ලන්සුව පූර්ව ගෙවීම අධීරයේදී ප්‍රතික්ෂේප වී තිබේ. ඒ අනුව දැන්ට තෝරාගෙන චීන පාකිස්තාන ඒ බව සමාගම ඉදිරිපත් ලන්සුව පාවෙන පර්යන්තයක් සඳහන් මාර්ග නඩත්තු කළ මෙහෙයුම් වෙනුවෙන් එක් වර්ෂයකට ගෙවිය යුතු ස්ථාර මුදල මාසිකව සාමාන්‍ය කොටස් 12කින් ගෙවිය යුතුයි. පැහැදිලිව සඳහන් නැත. මේ මිල ගණන් අනුව ගණනය කිරීම යොදාගත් වාර්ෂික LNG ඒක ගන්න බෙදුම් පරිවර්තන නිසා නල මාර්ගය වෙනුවෙන් LNG ඒකකට ඇමරිකානු ඩොලර් 3ක් වැයවන බව ගණන් බලා ඇත. ප්‍රතික්ෂේප දන්තුවන්ව මේ ගාස්තුව ඉහත මුදලින් අඩක් එනම් LNG ඒකකයක් සඳහා ඇමරිකානු ඩොලර් 1.49ක් වශයෙන්. ඒ සඳහන් වාත ඒ අනුව එකදු LNG ඒකකයක් පාවිච්චි නොකළත් පාවෙන පරයන්ත නලමාන නඩු කර මෙහෙයුම් වෙනුවෙන් පළමු වර්ෂ පහත අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 587.5ක ස්ථාර ගාස්තුවක් අනිවාර්යයෙන්ම විදුලි බල බැංකුවේ ආයෝජන සමාගම ගෙවිය යුතුය. මේට අතර LNG සකසන හා බෙදාරීමේ ප්‍රමාණය මත තීරණය වන අමතර ගාස්තු සැකසීම සහ ඍජු වියදම් වන ඉන්ධන ලිසිතල් ආදී වෙනුවෙන් ගෙවිය යුතුය. ඒ අනුව ටෙන්ඩර් ප්‍රකාශිත LNG ප්‍රමාණයෙන් 50% භාවිත කරන්නේ නම් පළමු වසර සඳහා පමණක් ගෙවිය යුතු ස්ථාවර ගාස්තුව මිලියන 623.3 දක්වා වැඩි වේ. කොන්ත්‍රාත් කාලය තුළ සෑම වසරක් සඳහා මෙවැනි ස්ථාවර ගාස්තුවක් ගෙවීම අනිවාර්යයි. ඊට විස්තර කළ පදනම මත එන්නේ සමාගම විශේෂ ඉදිරිපත් කර යෝජනා මිල ගණන් අධ්‍යයනය කළොත් පාවෙන පර්වන්තය සහ නන මාර්ගයේ නඩත්තු කර මෙහෙයුම් වෙනුවෙන් වසර 5ක් සඳහා ගෙවීමට නියමිත ගාස්තුව LNG එක ඇමරිකානු ඩොලර් 1.45ක් ලෙස දක්වා තිබේ. එම විදුලි බල තෝරාගත් ටෙන්ඩර් කව ගෙවිය යුතු ගාස්තුව භාගයටත් අඩුවේ. ගෙවිය යුතු අවම මුදල ගන්න කිරීම සඳහා NFE සමාගම එකක වී ඇති එක් වසර සහ LNG එකක මිලියන ගණන් අනුව පරාන්ත සහ නන මාර්ග ඉදිකිරීම නඩත්තු මෙහෙයුම් වෙනුවෙන් වසර 5 සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ගෙවිය යුතුය. ඒ අනුව NFE සමාගම යෝජනා ක්‍රියාත්මක කළොත් විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩරේ තෝරා ඇති යෝජනා සමග සැසඳීමේදී වසර 5ක් සඳහා LNG පරාන්ත සහ නඩම ඉදිරියට නඩත්තු කර මෙහෙයුම් වෙනුවෙන් ගෙවිය විස්තර මුදලින් පමණක් ඇමරිකන් ඩොලර් 333.5ක ඉතිරියක් ලැබෙනු ඇත. විදුලි මණ්ඩලයේ ටෙන්ඩරේ සම්බන්ධ දීර්ඝ සාකච්ඡා සහ අධ්‍යාපනය සිදු කළ ආසියානු සංවර්ධන බැංකුව විසින් පත් කළ ජාත්‍යන්තර උපදේශකයන් ඉදිරිපත් කර ඇති පිටු 551 තාක්ෂණ වාර්තාන LNG එකකට වෙළඳපොළ මිල ඇමරිකානු ඩොලර් 10ක් වේ අය උපකල්පනය කළේ. එහෙත් මේ වන විට LNG එකකේ MMBTU වෙළඳපොළ මිල ඇමරිකානු ඩොලර් 40කි. ආසන්නව පැමිණි LNG පමණක් නොව විදුලි උත්පාදකට යොදා ගන්නා ගල් අඟුරු දැවිතෙල් ආදී මේ අතර විදුලි නිපදවන සඳහා වන්නේ වසරකට 1 මිලියන 11ක් පවන බව විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු අංශුම මාධ්‍ය හරහා නොයෙකුත් අවස්ථාවල ප්‍රකාශ කර ඇත. එසේ විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරී ප්‍රවේශන විසින් දන්වා ඇත්තේ 2023 සහ 2032 වසර 10 කාලය සඳහා විදුලි නිපදවීම අවශ්‍ය LNG ප්‍රමාණය වසරකට 1 මිලියන 916 දක්වාන බව. ඒ අනුව අපේක්ෂිත LNG ඒකකයක් ඩොලර් 10ක මිලට ජාත්‍යන්තර වලින් ලබා ගත හැකිය. උකපාලික පාවෙන පරාර්ථ LNG වෙත ගෙනවොත් නැවත ගෑස් බවට හරවන නල පද්ධතිය හරහා විදුලි බලාගාරයට බෙදාරීම ඒකක සන වැය වන මුදල ටෙන්ඩර් යන සැලකුව ඉහිලාගයක් ගන්නා පොතක්සේ. උදාහරණයක් ලෙස පළමු වසරේ පවන ඩොලර් 10 බැගින් LNG 1 මිලියන 11ක් ලබා ගැනීම වැයන මුදල ඩොලර් මිලියන 110කි. පාවෙන පරාන්ත නන මාර්ගයේ ගෙවිය යුතු ස්ථාවර ගාස්තුව ඩොලර් මිලියන 117ක්. සලකාලේ එක LNG ඒකකයක් MMBTU සඳහා ඩොලර් 20.3ක් වේ. උපදේශකගේ වාර්තාවන LNG විදුලිබලාග වලට ලබා දෙන 1 මිලියන ඇමරිකානු ඩොලර් 14.6ක් එක්වන්නේ නම් LNG භාවිතයෙන් විදුලිය නිපදවන ලාභදායී නොවන බව සඳහන් වේ. මේ අධික මිල ගණන් තාවකාලික බව
බොහෝ දෙනා විශ්වාසකත් LNG වෙළඳපොළ බිල ගණන් ඒකකයට ඇමරිකානු ඩොලර් 10 දක්වා පාඨමය සම්පත ඉතාල්පේ අංක 5 කෙරවලේ පුද්ගලික බලාගාරයෙන් ඉදිකරන පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 313.3යි නව වටිනාකම 21.3 සෙකන්ඩ් විකරණය කළ ගිණුම් වාර්තා වන ඇමරිකන් ඩොලර් මිලියන වර්ෂ 2004 මේ බලාගාරයේ බිඳුව බවට පත් වෙමින් නොමිලේ ලංකා විදුලි බලනයට පැවරේ. කාර්යක්ෂම සමදාර්ථකව නව බලාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 180කට දැන්ට කරවුනේ ස්වභාවදත්ත බලාගාරයේ වශයෙන් ඉදිමිය පවතී. NDF සමාගම රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ ලේකම් විසින් රාමගත ගිවිසුම ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් 2021-77 අත්සාරක තිබෙන අතර එම ගිවිසුම මගින් මහා භාණ්ඩාගාර ලේකම් එකඟ වී ඇත්තේ ජාතික ඉදිරිකිරීම බැංකුව හා සේවක භාරාධිපති විසින් ඉහත කී පරිදි ණය මුදලක් වශයෙන් ආයෝජනක මුදල් වෙනුවෙන් දරන ලද කොටස් වලින් 40ක් කියන මේ ක්‍රියාදාමය තහවුරු කරමින් 21/9/15 අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රදාන කර ගනිමින් සානීතිපති නිෂ්කාශනය ලබා ගැනීම මේ පාර්ශ්වයට අදාළ දේපල 40 කොටස් ප්‍රමාණයක් ඇමරිකන් ඩොලර් මිලියන 250කට විකිණීමට එකඟ වීම මේ ගිවිසුම 21/9/17 අත්සන් කර තිබේ. මේ ගිවිසුම සභාගත කිරීම නීති නිෂ්කාශන ලබා ගැනීම පියවර ගෙන තිබේ. දින අත්සන් කළ රාමගත ගිවිසුම අමාත්‍යාංශයේ 21/7/5 ඉදිරිපත් කර තිබේ. ප්‍රශ්නාංක 8 21/9/17 අත්සන් කළ 100 කොටස් විකිණීමේ සහ මිලදී ගැනීමේ එකක ගිවිසුම ෂෙයාර්ස් and පර්චේස් ඇග්‍රීමන්ට් නීති නිෂ්කාරක ලැබීමෙන් අනතුරු සභාගත කිරීම නියමිතය. මේ ගිවිසුම 21/9/17 අත්සන් කරන ලද්දේ නීතිපති නීති නිෂ්කාශන ලබාගෙන අනතුරු අත්සන් කර පසුව අමාත්‍ය මණ්ඩල ඉදිරිපත් කිරීමේ කොන්දේසියට දෙන ලද අවසරය ඇත්තේ. ඊට ප්‍රශ්නාංක 8 පැහැදිලි කර තිබේ. අනුග්‍රහ මැතිසානමට එකක් තමයි ඔබතුමාගේ සංසන්දනය වැරදි. ඒ කියන්නේ එක ව්‍යාපෘතියක් ගෑස් නල පද්ධතිය සහ ගබඩා පර්යන්තය. අනෙක් ව්‍යාපෘතිය බලාගාරයෙන් 40%යි නල පද්ධතියයි ගබඩා පර්යන්තයයි අවුරුදු 5ක ගෑස් සැපීමයි. එතකොට අරක සම්පූර්ණයෙන් මේකේ කොටසකින් සංසන්දනය කරන එක වැරදි. එහෙම සංසන්දනය කරොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කාලේ ව්‍යාපෘතියක් ආවා. නල පද්ධතියයි ගෑස් ගබඩා පර්යන්තයේ දෙකම නිකන් දෙනවා. හැබැයි ගෑස් සැපීම අවුරුදු 5කට දෙන්න ඕන. ඔව් ගෑස් සැපීම දෙන්න ඕන. මම මේ කියන්නේ අරකේ මුළු ව්‍යාපෘතිය ගෑස් සැපීමයි නල පද්ධතිය. මේකේ මුළු ව්‍යාපෘතිය 140ක බලාගාරයේ කොටසකුයි නල පද්ධතිය ඉදිකිරීමයි ගෑස් පර්යන්තයේ ගෑස් සැපීමයි. එතකොට අරකෙන් මේකේ කොටස් එක සංසන්දනය කිරීම මුළුමනින්ම වැරදි. ඒක නිකන් කාමරයක මිලක් ගොඩනැගිල්ල කාමරක 10ක් තියෙනවා. කාමරයේ මිලයි අර ගොඩනැගිල්ල ගන්නකොට ඒ කාමරයේ මිලයි එක්ක සංසන්දනය වගේ වැඩක්. ඒක වැරදි සංසන්දනය. ඊළඟ ඔබතුමා කිව්වා දැනට ගිවිසුමක් අත්සන් කරලා තියෙන බව. හැබැයි ඔබතුමා කියන පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන නීති නිෂ්කාසන මට තේරුනේ වචනේ. ඔබතුමා කිව්වා නීතිපතිවරයාගෙන් අනුමැතිය ගත්ත තව නිෂ්කාසන මට තේරුනේ වචනක් කිව්ව ඔබතුමා. ඒතර කොහොම වුණත් දැන් අත්සන් කරපු ගිවිසුම ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුවට වඩා බලවත් ආටිකල. මොකද ආටිකල දන්නවා ගිවිසුම. කැබිනට් මණ්ඩලය මම දන්නවා. කැබිනට් මණ්ඩලෙන් බලය දුන්න ආටිකල මහත්මයාට අත්සන් කරන්න. අත්සන් කරන්න බලය දීලා කිව්වා අත්සන් කරාට පසුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා. මා දන්නා පරිදි අත්සන් කරලා තියෙනවා දැන්. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නැහැ තාම. ඒ වගේම තමයි මා ඉල්ලන්නේ සභාවට ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙ ඕගොල්ලෝ ගාවනේ. අපිටත් ඔය ඉඳ හිට එකක් දෙකක් આવොත් තමයි. නේද? නැත්නම් ඕගොල්ලෝ ගාව නේද? ඔව් හරිද? ඉතින් එහෙම නැහැ. ඒ නිසා මම කියන්නේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අත්සන් කරපු ගිවිසුම. මොකද ඔබතුමාම කියනවා දැන් 140ක මිලදී ගැනීම හා අර පවර් පර්චේසින් ඇග්‍රීමන්ට් එකේ දෙකම අත්සන් කරා වගේ අදහස් තමයි ඔබතුමාගෙන් කියුනේ. ඉතින් ඒක සභාවට ඉදිරිපත් කරන්න දැනගන්න කැමතියි අපි. කොහොමද මේක තක්සේරු කරේ? 140 කියන්නේ කොච්චරද? පවර් පර්චේසින් ඇග්‍රීමන්ට් එක මොකක්ද? නේද? ඉතින් ඒක අපි ජනතාව දැනගන්න ඕනේ. මට තේරෙනවා ඔබතුමා දීර්ඝ පිළිතුරක් දුන්න අපහසුවෙන්. මම ඒ අපහසුතාවය ගැන කනගාටු වෙනවා ඇත්තටම දීර්ඝ පිළිතුරක් ලබා දීමට. ඔව්.
මේ සභාව දැනුවත් කරන්න ඕනි දෙක සම්පූර්ණ වාර්තාවත් තමුන්නාන්සලා ඉදිරිපත් කරේ. දැන් මම කියන්නේ ඒ නිසා ඉතින් ඔබතුමාට මම දන්න මේක දන්නවා. සභාවගත කරනවා. ඔව් ඔබතුමා ගිවිසුම් ටික ඉදිරිපත් කරේ නැහැ නේ තවම. ඒකයි වැදගත්. නැත්නම් මෙතෙක් අත්සන් කරපු ගිවිසුම් ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. එහෙමද? මම නම් දැකලා තියෙනවා කැබිනට් මණ්ඩලයට අපි දකින්න නැත්නම් දැන් කැබිනට් එකට දැන් මේකයි. කැබිනට් පත්‍රිකා කැබිනට් එකට ඉදිරිපත් කරේ ගරු ඇමතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ රාමුගත ගිවිසුම විතරයි. රාමුගත ගිවිසුමේ ආකෘතියක්. ඒ කියන්නේ මුළු එකම රාමුගත ගිවිසුමක් ඉදිරිපත් කරා කැබිනට් මණ්ඩලයට. නමුත් අත්සන්කරප එකක් ඉදිරිපත් කළා නෑ මා දන්න පරිදි. ඉදිරියේදී මම ඒකට කතාල කබ්බලන්න බලමු.